අද වීඩියෝ එකෙන් ටිකක් විශේෂ දෙයක් ගැන කතා කරන්න හිතුවේ. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන් හැමෝම දන්න මේ COVID-19 outbreak එක නිසා ගොඩක් අය මේ වෙනකොට work from home concept එකට අනුව වැඩ කරනවා. ඉතින් ගොඩක් companies වලිනුත් encourage කරනවා ගෙදර ඉඳන් වැඩ කරන්න මේ වෛරස් එක පැතිරෙන එක ටිකක් වළක්ව ගන්න. එහෙම නැත්නම් ඒ impact එක අඩු කරන්න. ඉතින් කොහොම වුණත් work from home මේක අලුත් කන්සෙප්ට එකක් නෙවෙයි. නමුත් කාලයක් තිස්සේ මේක වෙනස් වේගෙන එහෙම නැත්නම් මේකට අපි හුරු වෙගෙන එන කන්සෙප්ට් එකක්. ඒ වගේම work from home කන්සෙප්ට් එක මේ social distancing ටෙක්නික් එකක් විදිහටත් පාවිච්චි වෙනවා. ඉතින් ඒක ගොඩක්ම useful වෙනවා. එහෙම නැත්නම් ඉවහල් වෙනවා. මෙන්න මේ වගේ වෛරසස් තත්ත්වයන් ටිකක් පාලනය කරන්න. ඉතින් ඒ නිසාම මේ work from home concept එක තවත් වැදගත් වෙනවා. කොහොම වුණත් ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩ කරන කට්ටියට cyber security පැත්තෙන් දෙන්න පුළුවන් ටිප්ස් ටිකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේන් ටිප්ස් වලට යන්න කලින් අපි බලමු මේ රිමෝට් වර්කර්ස්ලට තියෙන ඔන්ලයින් ත්‍රෙට්ස් මොනවද කියලා. පළවෙනිම කාරණේ තමයි unsecure Wi-Fi networks. ඉතින් ගොඩක් මේ ගෙදර ඉඳන් වැඩ කරන කට්ටිය ඒ අයගේ ගෙදර තියෙන Wi-Fi network එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් දුරට secure වෙන්න පුළුවන්. නමුත් සමහර අය public Wi-Fi networks වගේ දේවල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් වෙනත් තැන්වල තියෙන. ඉතින් ඒ වගේ public network පාවිච්චි කරනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මේ කියන networks ගොඩක් වෙලාවට unsecure. ඒ වගේම මේ හරහා මේ වගේ public networks හරහා ගොඩක් දුරට මේ fraud activities වෙන්න පුළුවන්. ඉතින් internet traffic එක ඒ වගේම confidential data leak වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒ නිසා මේ වගේ unsecure Wi-Fi networks පාවිච්චි කරනකොට එතන ලොකු risk එකක් තියෙනවා. දෙවෙනි වැදගත් කාරණේ තමයි ගොඩක් වෙලාවට මේ ගෙදර ඉඳන් වැඩ කරන කට්ටිය පාවිච්චි කරන්නේ තමන්ගේ personal devices වෙන්න පුළුවන්. ඒ වගේම personal networks වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තනත් පොඩි risk එකක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ගෙදර තියෙන මැෂින් එකේ සමහර විට ඔයාගේ කම්පැනි එකට ගැලපෙන විදිහේ කම්පැනි network infrastructure එකට ගැලපෙන විදිහේ security settings නැති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම antivirus software, ඒ වගේම firewall settings, ඒ වගේම backup settings වගේ දේවල් ගෙදර මැෂින් එකේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතනදිත් ලොකු risk එකක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ personal related data වලටත් ඒ වගේම company related data වලටත්. තුන්වෙනි වැදගත් කාරණය තමයි මේ remote workers ලව target කරන scam campaigns. ඒතර විශේෂයෙන්ම spam mails ඒ කියන්නේ ගොඩක් වෙලාට phishing attacks වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒකත් ලොකු risk එකක් මේ ගෙදර ඉඳන් වැඩ කරන අයට. පළවෙනිම user tip එක තමයි use strong passwords. ඔයගොල්ලන් පාවිච්චි කරන හැම account එකකටම මේ account එක ඔයගොල්ලන්ගේ office එකේ තියෙන VPN account එකක් වෙන්න පුළුවන්, cloud account එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ personal මොන හරි email හරි වෙනත් related account එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PC එකේ account එකට account එක වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම පාවිච්චි කරන password එක strong password එකක් වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් users-ලා පාවිච්චි කරන password තාමත් weak password එහෙම නැත්නම් common password. ඉතින් අනිත් පැත්තෙන් ඔයගොල්ලන් strong password එකට ගියාම ඔයගොල්ලන්ට තියෙන challenge එක තමයි මේ password එක කොහොමද මතක තියාගන්න කියන එක. ඉතින් ඒ වගේ passwords කීපයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් password manager එකක් පාවිච්චි කරන්න. KeePass එහෙම නැත්නම් LastPass වගේ password manager එකකින් password එකක් create කරන්න වගේම ඒ වගේම autofill facility එක සහ ඒ password එක ඔයාලට මතක තියාගන්න help කරනවා. දෙවෙනි කාරණේ තමයි ඔයගොල්ලන් පාවිච්චි කරන accounts වලට පාවිච්චි කරන password එක අමතරව තවත් method එකක්.
එහෙම නැත්නම් authentication method එකක් පාවිච්චි කරන්න. ඒකට අපි කියනවා two factor authentication එහෙම නැත්නම් two step verification එකක් කියලා. මෙතනදී ඔයගලන් පාවිච්චි කරන accounts වලට extra protection එකක් තියාගන්න පුළුවන්. ඉතින් මේ two factor authentication එක සමහරට email එහෙම නැත්නම් text message එකක් confirmation එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් password එකට අමතරව පාවිච්චි කරන biometric method එකක් වෙන්න පුළුවන්. facial or fingerprint scan. එහෙම නැත්නම් මොන හරි physical device එකක් වෙන්න පුළුවන්. USB fob එකක් හරි එහෙම නැත්නම් token device එකක් වගේ එකක්. ඉතින් මේ හරහා ඔයගලන්ගේ account එකේ security එක enhance කරගන්න පුළුවන්. ඒ නිසා two factor authentication එක method එක පාවිච්චි කරන එකත් වඩා වැදගත්. තුන්වෙනි ටිප් එක තමයි use a VPN. VPN එකේදී mainly ඔයගලන් දන්නවා virtual private network එකකින් කරන්නේ ඔයගලන්ගේ online privacy එක protect කරන එක. ඉතින් මෙතනදී වෙන්නේ ඔයගලන් online පාවිච්චි කරන internet traffic එක encrypt කරලා තමයි transfer වෙන්නේ. ඒ වගේම ඒ නිසාම මේ transfer වෙන traffic එක unreadable එහෙම නැත්නම් කාටවත් intercept කරන්න බෑ, sniff කරන්න බෑ, monitor කරන්න බෑ. විශේෂයෙන්ම hackersලට එහෙම නැත්නම් government agencies වලට සහ ISPට. ඊට අමතරව ඔයගොල්ලෝ VPN එකක් පාවිච්චි කරනවා bypass කරන්න geographically ඔයගලන්ට තියෙන restrictions. ඊටත් අමතරව ඔයගලන්ගේ ඔෆිස් එකට අදාළව ගත්තොත් කම්පැනි එකට අදාළව ගත්තොත් එහෙම ඔයාගේ ගෙදර පාවිච්චි කරන ලැප්ටොප් එක ඔෆිස් network එකට connect කරන්නත් සහ ඔයාගේ ලැප්ටොප් එක සහ ඔෆිස් network එක අතරේ securely VPN channel එකක් කරා data transfer කරන්නත් මේ VPN technology එක පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසාම VPN කියලා කියන්නේ security measurement එකක් විශේෂයෙන්ම ඔයගලන් remotely වැඩ කරනකොට. හතරවෙනි ටිප් එක තමයි set up firewalls. ඉතින් firewall එකක් කියලා කියන්නේ එක්තරා විදිහක defensive security measurement එකක්. ඔයාගේ සිස්ටම් එකට ඔයාගේ නෙට්වර්ක් එකට එන threats වලින් protect වෙන්න. ඉතින් මේ security barrier එක නිසා ඔයාට අත්‍යවශ්‍ය network traffic එක හැර අනිත් දේවල් අනිත් unknown network traffic වගේ දේවල් block කරන්න එහෙම නැත්නම් ඒ වලින් prevent වෙන්න පුළුවන්. ඉතින් firewalls ගැන කියද්දි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ office එකෙන් දුන්න laptop එකක් එහෙම නැත්නම් machine එකක් නම් ගොඩක් දුරට මේ firewall settings office එකේ IT department එකෙන් set up කරලා දීලා ඇති. ඒ වගේම ඔයගොල්ලන් පාවිච්චි කරන්නේ ඔයාගේ personal device එකක් නම් මෙතනදී ගොඩක් වෙලාවට inbuilt firewall තියෙනවා. දැන් Windows නම් Windows inbuilt firewall තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ඔයගොල්ලන් පාවිච්චි කරන antivirus software එක එන firewall systems තියෙනවා. ඉතින් ගොඩක් දුරට මේ firewall එකක් enable වෙලා තියෙනවා නම් ඒක තවත් ඔයගොල්ලන්ගේ මේ remote working වලට එහෙම නැත්නම් remote accessing වලට වලදී security එක enhance කරන්න තවත් එක measurement එකක් වෙනවා. පස්වෙනි කාරණේ තමයි use an antivirus software. ඉතින් හැම වෙලාවෙම ඔයගොල්ලෝ දන්නවා වගේ firewall එකට අමතරව අපිට වෙනත් viruses එහෙම නැත්නම් වෙනත් threats වලින් protect වෙන්න නම් හොඳ antivirus software එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේකෙනුත් අපි නොදන්න එහෙම නැත්නම් unknown malwares වගේ දේවල් block කරන්න එහෙම නැත්නම් quarantine කරන්න උදව් වෙනවා. ගොඩක් වෙලාවට මම කලින් කිව්වා වගේම office ඔයගලන්ට provide කරලා තියෙන office device එකක් නම් office එකෙන් device එකක් නම් ඒකෙදි මේ antivirus software එකක් install කරලා ඇති. ඒ වගේම මේක update කරලා ඇති. එහෙම නැත්නම් ඔයගේ personal device එකක් නම් මතක ඇතුව හොඳ antivirus application එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මේක up to date තියාගන්න. හයවෙනි කාරණේ තමයි secure your home router. ඉතින් ඔයගලන්ගේ හොඳ secure device එකක් laptop එකක් PC එකක් පාවිච්චි කරනවා වගේම ගෙදර ඔයගලන් පාවිච්චි කරන internet connection එකට අදාළ router එක ඒ වගේම ඒ wireless network එකක් ඔයගලන් පාවිච්චි කරනවා නම් ඒ wifi connectivity එක හොඳ secure එකක් වෙන්න ඕන. ඉතින් මේකෙදි basic දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් ගොඩක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි සාමාන්‍ය ඔයගලන්ගේ router එකේ තියෙන default password එක change කරන එක. ඒ වගේම
හොඳ Wi-Fi වලට එන පාස්වර්ඩ් එක හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන එක. ඒ වගේම විශේෂයෙන්ම Wi-Fi කනෙක්ටිවිටි තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා Wi-Fi වලට ඔයගොල්ලෝ Wi-Fi security එක enable කරනකොට ඒකේ තියෙන ඔයගලන්ට WPA2 WPA3 වගේ select කරන්න මොන security encryption type එකද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකෙදි WPA2 WPA3 වගේ ටිකක් high security එකක් තියෙන encryption එකක් තියෙන protocol එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් Wi-Fi routers වල තියෙනවා Wi-Fi එක තියෙන routers වල තියෙනවා WPS button එක. එහෙම නැත්නම් Wi-Fi protected setup කියන බටන් එක. ඉතින් මේකෙදි වෙන දෙයක් ඔයගලන් දන්නවා මේක enable කරලා තිබුණොත් එහෙම කෙලින්ම password එක enter කරනව වෙනුවට මේ WPS බටන් එක press කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ගේ ඇතුලේ තියෙනකොට ඒක secure තමයි. physically එක press කරොත් වාගේ wireless device එකක් connect වෙන්න පුළුවන්. නමුත් අපි security wise ගත්තොත් එහෙම මේ WPS බටන් එකත් ටිකක් risk එකක් තියෙන. එහෙම නැත්නම් security issue එකක් තියෙන තැනක්. ඒක හින්දා මේ වගේ additional options අපිට disable කරලා තියන්න පුළුවන්. හත්වෙනි කාරණය තමයි install updates regularly. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පාවිච්චි කරන applications වල updates වෙන්න පුළුවන්. එහෙම නැත්නම් operating system එකේ updates වෙන්න පුළුවන්. මේක ඊටාම වැදගත් point එකක්. හේතුව හැම වෙලාවෙම අදාළ vendor එහෙම නැත්නම් ඒ service provider updates ඔයගොල්ලන්ට දෙන්නේ තියෙන system එකේ තියෙන security එකක් improve කරන්න. එහෙම නැත්නම් feature එකක් improve කරන්න. විශේෂයෙන්ම security එක enhance කරන්න. ඉතින් ඒ නිසා තියෙන system එකක තියෙන security holes එහෙම නැත්නම් vulnerabilities වහන්න ඒ තියෙන patches ඔයගොල්ලන් දෙන patches හරහා ඔයගොල්ලන්ගේ system එක up to date තියාගන්න එක ගොඩක්ම වැදගත්. මේකත් ආපහු ඔයගොල්ලන්ගේ office device එකක් නම් office device එකේ ගොඩක් වෙලාවට IT department එකෙන් මේ updates ගැන monitor කරනවා ඇති. ඒගොල්ලන් regularly මේ updates add කරනවත් ඇති, install කරනවත් ඇති. නමුත් ඒක personal device එකක් නම් මේ ගැනත් ඔයගොල්ලන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි backup your data. ඉතින් මේක ගැනත් අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. නමුත් සාමාන්‍ය ඔයගොල්ලන් විශේෂයෙන්ම official දෙයක් කරනකොට ඔයගොල්ලන්ගේ data වල protection එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා regularly එහෙම නැත්නම් schedule එකක් අනුව හරි මේ ඔයගොල්ලන්ගේ තියෙන important data backup කරලා තියාගන්න එක හැම වෙලාවෙම වටිනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක ඔයාගේ අතින් වෙන human error එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් physical damage එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hardware issue එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් cyber attack එකක්, ransomware එකක්, malware එකක් මේ වගේ ඕන එකක් නිසා ඕනම දෙයක් නිසා ඔයගොල්ලන් පාවිච්චි කරන data වලට damage එකක් වෙන්න පුළුවන්. systems වල damage එකක් වෙන්න පුළුවන්. ඒකින්ද හැම වෙලාවෙම best practice එකක් තමයි data පාවිච්චි කරන data වල backup එකක් තියාගන්න එක. ඒකත් up to date backup එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් regular backup එකක් වෙන්න ඕනේ. මෙතනදිත් මේක ඔයගලන්ට ගොඩක් ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න. සමහරට cloud backup service එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ගේ company එකෙන් දීලා තියෙන පුළුවන් enterprise level එකේ backup solution එකක්. මේ ඕන ක්‍රමයකට backup ගන්න පුළුවන්. ඒ වගේ මේ up to date backup වෙන එක තමයි වඩා වැදගත්ම දේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ඔයගලන් පාවිච්චි කරන remote desktop tool එක. ඉතින් සමහරවිට ඔයගලන් ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා කියන්නේ ඔයගලන්ගේ office network එකට එහෙම නැත්නම් office network එකේ තියෙන ඔයාගේ office PC එකට access වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් එහෙම නැත්නම් technician කෙනෙක් නම් office network එකේ තියෙන server එකට access වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතනදී ඔයගලන් පාවිච්චි කරන remote tool එක remote access tool එක එහෙම නැත්නම් remote desktop tool එක මොකක්ද කියන එක ගැන වැදගත් වෙන්න කන්සර්න් කරන එක වැදගත්. ඉතින් ඔයගොල්ලන් පාවිච්චි කරන Linux environment එක වෙන්න පුළුවන්. ඔයගොල්ලන් වැඩ කරන Windows environment එක වෙන්න පුළුවන්. මේ කෝකට උනත් popular එහෙම නැත්නම් well known RDP tools එහෙම නැත්නම් remote desktop tools තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම Microsoft එකෙන් දීලා තියෙන Microsoft remote desktop එහෙම නැත්නම් TeamViewer එහෙම නැත්නම් Chrome remote desktop
මේ වගේ ටිකක් ප්‍රොමිනන්ට් එක්සාම්පල් එකක් වෙනවා නම් හොඳයි, ප්‍රොමිනන්ට් ටූල් එකක් වෙනවා නම් හොඳයි. මොකද වෙනත් unknown tools වල ගොඩක් security issues තියෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා කෙනෙකුට ආගේ කනෙක්ෂන් එක ඉන්ටර්සෙප්ට් කරන්න, එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් වෙන්න data compromise වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේ ඊළඟ කාරණේ තමයි phishing emails. එහෙම නැත්නම් phishing sites ගැන සැලකිලිමත් වෙන එක. මම කලින් කිව්වා වගේම scamming ගැන කිව්වා වගේම phishing emails ගැන වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ data එහෙම නැත්නම් ඔයගොල්ලන් තියෙන accounts compromise වෙන්න පුළුවන් ප්‍රධානම හේතුවක් තමයි phishing. ඉතින් phishing කිව්වහම ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ emails. එහෙම නැත්නම් ඊට අමතරව වෙනත් concept තියෙනවා එහා related. ඒ තමයි voice mails, එහෙම නැත්නම් voice calls. එතකොට අපි කියනවා wishing කියලා. එහෙම නැත්නම් text messages. ඒවට අපි කියනවා smishing කියලා. මේ වගේ ක්‍රම ගොඩාක් phishing attack වලට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේ වගේ attacks වලින් prevent වෙන්න නම් ඔයගලන්ගේ awareness එක තමයි විශේෂයෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි ඊළඟ වැදගත් කාරණේ. ඉතින් phishing ගැන චුට්ටක් මම වැඩිපුර දෙයක් කියන්නම්. මම කලින් කිව්වා වගේ ටිකක් ලොකු risk එකක් තියෙනවා මේ phishing emails හරහා එන්න පුළුවන් attacks වලට. ඉතින් ඒ නිසා මේ ගැන ගොඩක් වෙලාවට මේ කාලේදී මේ remote workers ලා target කරනවා වෙන්න පුළුවන් මේ phishing attacks හරහා. ඒ නිසාම ඔයගලන්ගේ personal data වගේම company accounts වලට අදාළ data වුණත් compromise වෙන්න පුළුවන්. එහෙම නැත්නම් access කරන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම මේ වගේ mail එකක් ආවහම unknown mail එකක් විශේෂයෙන්ම ආවහම බලන්න email එක sender කවුද කියලා. sender ගේ email address එක මොකක්ද? ඒ වගේම spelling errors, ඒ වගේම grammar errors, ඒ වගේම මේ mail එකේ තියෙන links මොනවද? ඒවා attachments මොනවද? මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම links වගේ දේවල් තියෙනවා නම් ඒ links හරහා ඔයගොල්ලන් access කරන්නේ මොන වගේ website ද? මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේ මම මුලදී කිව්වා වගේ තවත් දෙයක් තමයි scams. ඉතින් විශේෂයෙන්ම ගෙදර ඉඳන් ඔයගොල්ලන් වැඩ කරනකොට සමහරට ඔයගොල්ලන් රැවටෙන්න තියෙන chance එක වැඩි. මෙහෙම තමයි ස්කෑම් එකකට තියෙන අහුවෙන්න තියෙන chance එක වැඩි. ගොඩක් වෙලාවට ඒක කම්පැනි එකට රිලේටඩ් විදිහට හදලා එවන්න පුළුවන්. එහෙම නැත්නම් ලොටරි ටයිප් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට පේමන්ට් වලට අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ fraud activities මේ වගේ දේවල් වෙනවා. විශේෂයෙන්ම ඔයගලන්ගෙන් සල්ලි බලාපොරොත්තුවෙන් එහෙම නැත්නම් ඔයගලන්ගේ accounts compromise කරන්න බලාපොරොත්තු. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එන emails, ඒ වගේම එන messages, calls වලට ඔයගලන් respond කරනකොට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟ point එක තමයි ඊළඟ tip එක තමයි use encrypted communications. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයගලන් ගෙදර ඉඳන් වැඩ කරනකොට ඔයගලන්ගේ co-workers ලත් එක්ක එහෙම නැත්නම් ඔයගලන් management level එකේ කට්ටියත් එක්ක communicate කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ communicate කරනවා විශේෂයෙන්ම official දේවල්. ඉතින් මේ දේවල් sensitive information වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ගේ office email system එක නම් පාවිච්චි කරන්නේ ඒක අනිවාර්යයෙන්ම secure method එකක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට enterprise level එකේ email solution එකක් නම් ඒකට අනිවාර්යයෙන්ම security measurements ගොඩක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ වෙනත් communication method පාවිච්චි කරනවා නම් වෙනත් email systems. ඉතින් ඒවා ගොඩක් වෙලාවට බලන්න ඒවා popular email services ද එහෙම නැත්නම් secure email services ද කියලා. ඊට අමතරව ඔයගොල්ලන් messaging systems පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. WhatsApp, Telegram, Viber වගේ systems. ඉතින් විශේෂයෙන් මේ වගේ ඒවල නම් ඒවත් අපව popular සහ prominent solutions නිසා end-to-end encryptions වගේම සහ වෙනත් security measurements ගොඩක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම communication වලදී secure method එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න. ඊළඟ වැදගත් කාරණේ තමයි lock your device. මෙතනදී areas කීපයක්ම තියෙනවා ඔයගලන්ට මතක් කරන්න. පළවෙනි දේ තමයි ඔයගලන් පාවිච්චි කරන user account එක හැම වෙලාවෙම lock කරන්න.
මැසින් එක වැඩ කරන මැසින් එක ළඟ ඉඳන් එළියට නැගිටලා එළියට යනකොට හැම වෙලාවෙම account එක lock කරලා යන්න. ඉතින් ඒතකොට ඊළඟ පාර අපෝ ආවම ආට password එක දාලා enter කරලා log වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඊළඟ වැදගත් area එක තමයි ඔයාගේ device එක සම්පූර්ණයෙන්ම bit locker වගේ method එකකින් lock කරන්න පුළුවන්, encrypt කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන් පාවිච්චි කරන external hard disk එහෙම නැත්නම් USB devices, drives වගේ දේවල් encrypt කරන්න පුළුවන් නම් lock කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ඒ වගේ devices වෙනත් කෙනෙක් අතට ගියොත් ඒ වල තියෙන data කාට හරි ගන්න පුළුවන් තියෙන chance එක වැඩි. ඒ වගේම ඔයාගේ device එක, ඔයාගේ laptop එක එහෙම නැත්නම් computer එක එහෙම නැත්නම් ඒ වගේ devices physically lock කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔයා public area එකක ඉන්නකොට ඒකටත් security measurement එකක් ගන්න පුළුවන් physically lock කරන්න අවශ්‍ය නම්. ඉතින් ඕවා තමයි විශේෂම ටිප්ස් ඔයගලන්ට කියලා දෙන්න ඕන උනේ. මේක ටිකක් in detail යන්න නැතුව high level එකකින් තමයි මම explain කරේ. හදිසි අවශ්‍යතාවයක් නිසා. කොහොම වුණත් විශේෂම තව දෙයක් මතක තියාගන්න. ඒ තමයි මොන හරි ප්‍රශ්නයකදී ඒක security issue එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලගේ system issue එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොන හරි problem එකකදී කෙලින්ම ඔයගලන්ට report කරන්න ක්‍රමයක් තියාගන්න. ඔයාගේ IT support staff එකට හරි එහෙම නැත්නම් IT security එකට හරි එහෙම නැත්නම් ඔයාගේ management එකට හරි කෙලින්ම ඒක notify කරන්න report කරන්න method එකක් තියාගන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා විශේෂයෙන්ම security issues වලට එනකොට. මොකද ඉක්මනින් ඒකලන්ට reaction එකක් මේකට respond කරන්න ඕන නිසා. ඉතින් ඔය ටික ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතනවා මේ work from home concept එකට එනකොට. මම කියපු ගොඩක් දේවල් මේ work from home concept එකට විතරක් නෙවෙයි. සමහර විට එදිනෙදා ඔයගලන් office එකේ හෝ ගෙදර වැඩ කරනකොටත් ඕන වෙන security measures ගොඩක් තියෙනවා. මීට අමතරව ඔයගලන්ගේ office එකෙන් දීලා තියෙන්න පුළුවන් IT department එක හරහා ඒගොල්ලන්ගේ security policies එහෙම නැත්නම් procedures වලට අනුව guidelines සහ tools මෙන්න මේ විදිහට securely වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එහෙමනම් මේ වීඩියෝ එකෙන් වැදගත් දේවල් ටිකක් ඔයාලට කතා දැනගන්න හම්බුණා කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඊළඟ සතියේ හම්බෙමු.